හොඳයි එහෙමනම් ශ්‍රද්ධාවන්ත පින්නතුනි. ඉතින් අද අපි කල්පනා කළා මේ කොයි කාටත් නවීන තාක්ෂණය ඔස්සේ දැන් මේ උදා වෙලා තිබෙන තත්ත්වය නිසා යම් කාට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට සුළු වේලාවක් නමුත් භාවනා වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා ඉතින් මේ භාවනා වැඩසටහන සමහර විට මේ අතන් භාවනාවලට සම්බන්ධ වෙලා තිබුණාට මොකද මීට පෙර නොකරපු විදිහේ භාවනා වැඩසටහනක් වෙන්නත් පුළුවනි. ඒකට හේතුව මම වුණත් මෙතෙක් ඔය බොහෝ තැන්වල කළ භාවනා වැඩසටහන් වලට වඩා ටිකක් වෙනස් විදිහටයි ටිකක් වෙනස් කියන්නේ අපේ අවසාන ඉලක්කයේ පරමාර්ථය දුකින් නිදහස් වීම කියන අරමුණම හිතේ තියාගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්න අදහස් කරන්නේ. ඉතින් ඒ නිසා මේ මේ භාවනා වැඩසටහනත් එන්පසුව සිදු කෙරෙන සාකච්ඡාත් බොහොම කාටත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. කවුරුත් ඒවට ටිකක් සක්‍රීයව සම්බන්ධ වෙනවා නම් ප්‍රශ්න අහලා ප්‍රශ්න විසඳාගෙන ඊළඟට තව එකක් තමයි මම මේ බොහෝ දුරට මේ ධර්ම දේශනාවකින් අනතුරුව මේ භාවනා වැඩසටහනකින් අනතුරුව මේ ඇයට හැමදාම අහන්න ධර්ම දේශනාවක් මේ ඔය අපේ ගෲප් එකට භාවනා වැඩසටහන තියෙන ඔය ගෲප් එකට මම දානවා එකක් හැමදාම. ඉතින් එතකොට ඒක අනිවාර්යයෙන් මේ භාවනා එක අහන්න ඕනේ. ඒක අහලා එක වතාවක් නෙවෙයි නොතේරෙනවා නම් ඒක මේ සතිය මුළුල්ල ඊළඟ සතිය එනකොට ඒ සතිය ඇතුළත පුළුවන් නම් දිනපතාම හරි අහලා හොඳට තේරුම් යන විදිහට ඒක තේරුම් බේරුම් කරගන්න ඕනේ. ඒකේ ගැටලු තියෙනවා නම් අපි ඊළඟ දවසට අපි භාවනාවට සම්බන්ධ වෙනකොට භාවනා වෙලාවේදී අනතුරුව අපි සාකච්ඡා කරලා විසඳ ගන්න අපිට පුළුවන්කම තිබෙනවා. මේ වතාවේ බොහොම සරලත් නෑ සාමාන්‍යයෙන් ඒක අහලා නැතිනම් වැඩි ධර්ම දේශනාවක් මම එවනවා. ඉතින් ඒක අහලා පොඩි වෙලාවක් මිනිත්තු 40ක් විතර ධර්ම දේශනාවක්. ඒ ධර්ම දේශනාව කවුරුත් අහන්න. ඒ ධර්ම දේශනාවේ තිබෙන්නේ අද මේ භාවනාව සිදු කරන භාවනාව පිළිබඳ බොහෝම වටිනා කාරණා. මම මේ ධර්ම දේශනාව නොකරන්නේ ඊතරම් හොඳට ඒක කරන්න මට බැරි හින්දා. ඉතින් ඒක ඉතාමත්ම ගැඹුරු සහ හොඳ වටිනා හරවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම සාරය ඇතුළත් වෙන ධර්ම දේශනාවන් විමුක්ති මාර්ගයේ මාර්ගලා කරන ධර්ම දේශනාවන්. ඉතින් ඒ නිසාමයි ඒවා ටිකක් අමාරු ගැඹුරුත්. ඉතින් ඒ වගේ තියෙන කාරණා අපි හොඳින් තේරුම් අරගෙන මේ කටයුත්ත කරන්න ඕනේ. ඉතින් මම කල්පනා කළා මේ භාවනා අද පටන් ගන්න භාවනා වැඩසටහනේදී අපිට ලැබෙන කාල පරාසයන් අනුව සමහර විට පුළුවන්කම ලැබුණොත් බුදුරජාණන් වහන්සේ අපිට මේ විමුක්ති මාර්ගයේ උගන්වා වදාළ සම්පූර්ණ කළ යුතුයයි කියලා තියෙන බොහෝ ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ අය අහලා ඇති. නමවත් අනුමතරමේ අහලා ඇති. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. කවුරු හරි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේනා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. ඒ වඩන ආකාරය තමයි මේ භාවනා වැඩසටහන් වලින් අපි පහදා දෙන්න ප්‍රගුණ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අර ඉංග්‍රීසි භාෂාවෙන් කරන එකත් අමාරුයි. ඒ නිසා තමයි මම මේක සිංහලෙන් විතරක්මයි වැත්ත වශයෙන් කරන්නේ. කාට හරි ඉංග්‍රීසි භාෂාවෙන් අවශ්‍ය නම් ඒ තොරතුරු දැනගන්න කියලා දෙන්න. ඉතින් ඔයයන්ටත් කියලා දෙන්න පුළුවන්. පස්සේ වරණම් අපිට සුළුවෙන් සාකච්ඡාවක් කරන්න පුළුවන් කියන. නමුත් සිංහලෙන් තමයි බොහෝ දුරට මේ වැඩසටහන සිද්ධ කරන්නේ. ඉතින් අද ආරම්භය සඳහා බොහොම මේ සරලම භාවනාවකින් තමයි අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති භාවනාවෙන් නෙවෙයි පටන් ගන්න යන්නේ. අද භාවනාවේදී පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්.
හැබැයි වෙනදා කරලා තියෙන මෛත්‍රී භාවනාව නෙවෙයි මේ කරන්න යන්නේ. මේ සමහරට අහලා ඇති පුරුදු ඇති මෛත්‍රී භාවනාව කියනකොට අපිට හොඳට පුරුදු මේ පාඩය තමයි පුංචි කාලේ ඉඳලා අපේ සංස්කෘතියේ සාම්ප්‍රදායිකව අපි පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. සියලු සත්‍යෝ සුවපත් වෙත්වා, දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා කියලා අපි හැමදෙනාටම මෛත්‍රී කරනවා. එහෙම එකක් මතකයිද නේද? ඒක එහෙම නෙවෙයි මේ මෛත්‍රී භාවනාව අපි මේ දියුණු කරන්නට යන්නේ. එතකොට මේ මෛත්‍රී භාවනාව ඊට වඩා ඒකේ ගැඹුරත් එක්කම ඒ මගින් අපේක්ෂා කරන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙනම මේ භාවනාව සිදු කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ දැන් ඔය මේ භාවනා වැඩසටහන ඉවරුණයින් පස්සේ දාන ලින්ක් එකේ තියෙන මේ වීඩියෝ අපි මේ ඔඩියෝ එකක් කියනවා. ඒ ඔඩියෝ එක අහන්න ඕනේ. අහලා හොඳට ඒකේ කියන කාරණා ටික තේරුම් ගන්න ඕනේ. මෛත්‍රී භාවනාව අයිති වෙන්නේ ඔය බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෛත්‍රිය කියන එක වැඩි යුතු දෙයක් ඇටියට දක්වලා තියෙනවා. හැබැයි මේ මෛත්‍රී භාවනාව මේ කවුරුත් අපි අහලා තියෙන දන්න හුරු පුරුදු සතර බ්‍රහ්ම විහරණ කියලා જાතිය තියෙනවනේ නේද? ඒ සතර බ්‍රහ්ම විහරණ වලට අයිති පළවෙනි එක තමයි මෛත්‍රී භාවනාව. කාට හරි මතකද සතර බ්‍රහ්ම විහරණ? මතක තියෙන්න ඕන නේද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන හතර. සතර බ්‍රහ්ම විහරණ. දැන් ඕවා කියන්නේ මොනවද කියන එක දන්නවද? හොඳට තේරුම් ගන්න තියෙනවද? ඕවා වචන විතරයි. ඊට පස්සේ අපි සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා කියලා අපි පුරුදු කළාට මොකද ඔය මෛත්‍රී භාවනාව හරියට උතන වැඩෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද කියලා දන්නවද? මෛත්‍රියේ තියෙන්නේ එක ක්වොලිටි එකක් මනසේ, කරුණාවේ තියෙන්නේ තවත් එකක්, උපේක්ෂාවේ තියෙන්නේ තවත් එකක්. ඊට පස්සේ මුදිතාවේ තියෙන්නේ තවත් එකක්. මේවා ඔක්කොම මේ මනස තුළ තියෙන වෙනස් ගුණාංග. ඒ හින්දා හරියටම අපි තේරුම් ගන්න ඕන මෛත්‍රී කියන්නේ මොකක්ද කියලා. ඒකෙන් කරන කාර්යභාරය මොකක්ද කියලා. කරුණාව කියන්නේ හරියටම තේරුම් ගන්න ඕනේ. මුදිතාව කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. උපේක්ෂාව කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. ඔය දැන් අපි පුරුදු වෙන්නේ ආනාපාන සති භාවනාව කරලා නේද? ආනාපාන සති භාවනාව ආස්වාද ප්‍රාස්වාසයේ මේ හුස්ම වැටෙන විදිය, ඉහළට යන විදිය, පහළට යන විදිය, එහෙම නැත්නම් මේ පිම්බෙන හැකිලෙන විදිය අපි භාවනා කරලා පුරුදු ක්‍රමය. නමුත් ඒ වගේම තමයි මෛත්‍රී භාවනාව තවත් භාවනා ක්‍රමයක්, කරුණා භාවනාව තවත් භාවනා ක්‍රමයක්, මුදිතා භාවනාව තවත් භාවනා ක්‍රමයක්, උපේක්ෂා භාවනාව තවත් භාවනා ක්‍රමයක්. ඔය හැම භාවනාවකින්ම යම් දුරක් ගිහිලා දියුණු කරලා හිත දියුණු කරලා කෙනෙකුට අවශ්‍ය නම් මේ අත්ංගයේ සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙලා නම්, දියුණු කරගෙන තියෙනවා නම් මේ භවයේදීම නිවන් දකින්න පුළුවන්. සෝවාන් මාර්ගයටපත් වෙන්න පුළුවන්. සෝවාන් ඵලයන් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි මේ ක්‍රමය හරියට ඉගෙන ගන්න ඕනන්නේ. සාමාන්‍ය සාම්ප්‍රදායික මතය මේ ධර්මයේ ඉගැන්වීම වලින් ධර්මයේ කියන්නේ පසු කාලයේ ඉගැන්වීම් බොහෝ පොත්පත්වල ධර්මදේශකයන් වහන්සේලාකින් මෛත්‍රී භාවනාව සඳහන් කර තිබෙන්නේ බ්‍රහ්ම විහරණයක් හැටියට ධානය උපදවා ගන්න පුළුවන්, උසස් ධානය උපදවා ගන්න පුළුවන් භාවනාවක් ක්‍රමයක් හැටියට විතරයි. බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි. ඒක දේශනා කරලා තියෙනවා යම් කිසි කෙනෙක් හරියට වැඩුවොත් මෛත්‍රී භාවනාව නිවනින්මයි එයා කෙලවර වෙන්නේ කියලා, නිවන දක්වා යන්න පුළුවන් කියලා. කියන්නේ මෛත්‍රී ධානයන් උපදවාගෙන එතන ඉඳලා විපස්සනාව දියුණු කළොත්, විපස්සනා ක්‍රමයේ දියුණු කළොත් එයාට නිවන් උනත් දකින්න නිවනටපත් වෙන්න පුළුවන් කියලා. ඒ කරුණ වල තමයි අර ධර්ම දේශනාවන් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ කාරණා හොඳට
ශ්‍රවණය කරලා තේරුම් බේරුම් කරගන්න ඕන. ඊළඟ දවසේ මම හිතනවා මේ අතන හොඳට ඒ ගැන ප්‍රශ්න අහන්න පුළුවන් වෙයි කියලා. තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට මෛත්‍රිය කියලා කියන්නේ අපේ හිතේ තියෙන ඊ타ත්ම පිවිතුරු හැඟීමක්, මේ හදවතේ හරියට උණුසුම දැනෙන මේ හිතක් කයත් කියන දෙකම හරියට හොඳ අවබෝධයෙන් යුක්තව සිහියෙන් යුක්තව දියුණු කළොත් එහෙම මේ කයටත් මනසටත් පුදුම විදිහට සැනසීමක් දැනෙන ප්‍රීතියක් උපදවන මානසික ගුණයකට තමයි අපි මෛත්‍රිය කියලා කියන්නේ. ඒකට උදාහරණයක් හැටියට මේ කවුරුත් සමාජයට හිතා ගන්න පුළුවන් කාටත් මතක් කර ගන්න පුළුවන් ඔබේ ජීවිතයේ තමන්ගේ හදවතේ පිරී ඉතිරි යන විදිහට යම් කිසි ආදරයක් දැනෙච්ච, සෙනෙහසක් දැනෙච්ච, උණුසුමක් දැනෙච්ච මොහොතක් කවුරුත් මේ වෙලාවේදී සිහි කර ගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒතකොට ඒක සමහරලාට වෙන්න පුළුවන් දැන් ওই දෙමව්පියන්ට නම් දරුවෙක් උපදින වෙලාව. දරුවෙක් ඇතින වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැතිනම් තවත් ඊට වඩා සමහර අය මේ සතුන්ට පවා ඒ වගේ ආදරේ තියෙනවා. හදවත පුරා මේක තමයි දැනන අදහ පීලින් එකක් තියෙනවා, හැඟීමක් තියෙනවා, පුදුම විදිහේ ආදරයක්, පුදුම විදිහේ කරුණ, පුදුම විදිහේ සෙනෙහසක්, උතුරා යන ප්‍රීතියක්, මේ සෙනෙහසක් බැඳීමක් කෙනෙක් පිළිබඳව ඇති වෙනවා. ආන්න එකට තමයි කියන්නේ මෛත්‍රිය කිව්වට හැඟීම කියලා. ඉස්සර මෙන්න මේ ක්වොලිටි එක, මේ හැඟීම අපේ හිතේ තියෙන්න ඕනේ. ඒ හැඟීම තමයි අපි අනිත් අයට පතුරවා හරින්නේ. එතකොට එතනදී අපි කිසිම කෙනෙකු අපිට හිතවත් නැහිතවත් මදහත් ඒ අය විතරක් නෙවෙයි කිසිම කෙනෙකු අතුලත් අයත් මේ ඒකට අයත් නොකර ඉන්නේ නැතුව අන්තර්ගත කරගන්නේ නැතුව අපි ඉන්නේ නැහැ. හැම කෙනෙක් මේකට අතුලත් කරගෙන මේ ක්වොලිටි එක අපි පතුරවන්න ඕනේ. සමහර විට තියෙන මේකේ තියෙන එක අපහසුයක් තමයි අපිට අකමැති පුජ්‍යලයෝ හිතට එනකොට මුලින් මේ මෛත්‍රියේ භාවනාව පුරුදු කරන එක ටිකක් ලේසි නෑ. ඒ හින්දා මේකේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම රාශියක් තියෙනවා. මේක දියුණු කරන්න පුළුවන් ක්‍රම රාශියක් තියෙනවා. ඒවා අතරින් එකක් තමයි අපි මේ අද මේ ප්‍රගුණ කරන්න යන්නේ. අපි තනි පුජ්‍යලයන්ට මෛත්‍රිය වඩන්න පතුරවන්න අද උත්සාහයක් දාන්නේ නැහැ. ඒ වෙනුවට මේ භාවනාවේදී මේ උත්සාහ කරන්නේ සාමාන්‍ය කවුරු හරි පුළුවන් නම් සිහි කරගන්න මේ ලෝකේ ඉන්න සියලුම සත්වයෝ මේ මහ පොළවේ ඉන්න පුළුවන්, ඊට පස්සේ ආකාශයේ ඉන්න, ජලයේ ඉන්න, මේ පොළොව යට ඉන්නවා නම් යම් තාක් සත්වයෝ දිව්‍ය ලෝකවල ඉන්නවා නම්, බ්‍රහ්ම ලෝකවල ඉන්නවා නම්, අපායවල ඉන්නවා නම් යම් තාක් සත්වයෝ ඒ සියලු සත්වයම අයිති වෙන කොට්ටාස 4ක් ඉන්නවා. ඒ 4 තමයි මේ ලෝකේ ඉන්න සත්තු අතර කොටසක් ඉන්නවා කකුල් නැති සත්තු. ඉන්නවද නැද්ද? ඉන්නවා. ඔය තිරිසන් මොකද්ද මේ උරගයෙන් වෙන සත්තු, සර්පයෙන් වෙන සත්තු, කකුල් නැති සත්තු. ඒතර ඒ ඇයට කියනවා අපා සත්තු කියලා. අපා. තවත් කොටසක් ඉන්නවා දෙපා සත්තු. අපි වගේ කකුල් දෙකේ සත්තු ඉන්නවා. ඊට පස්සේ තව කොටසක් ඉන්නවා සිව්පා සත්තු ඉන්නවා. කකුල් 4 සත්තු ඉන්නවා. තව කොටසක් ඉන්නවා බාහුපා සත්වය කියලා කොටසක් ඉන්නවා. ඔයතර ඔන්න ඔය කොටස් 4. ඔය 4ට අයිති නොවන කිසිම සත්වයක් මේ ලෝකේ, 3 ලෝකේ, මේ විශ්වයේ කොතනකවත් නැහැ. ඔය 4 තමයි මුළු මේ විශ්වයේ පුරාම ඉන්න සත්තුන්ගේ ඉන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා. එතකොට මේ තනි පුජ්‍යලයා ගත්තා මෙන්න මේ જાතියේ පුජ්‍යලයා, මෙන්න මේ ආගමේ පුජ්‍යලයා, මෙන්න මේ වර්ගයට අයිති වෙන කෙනා, මේ පාට තියෙන කෙනා, මෙහෙ අහවල් කෙනා, මේ කෙනා කියන මෙතන එකක් ඇත්තේ නැහැ. මෙතන මේ සමස්ත සත්ව සමූහයටමයි මේ විශ්වයේ ඉන්න සත්වයින්ට තමයි
මේ මෛත්‍රිය පැතිරීම කරන්නේ. එතකොට මේමයි ඒ පිරිසටත් මෛත්‍රිය පතුරවන ක්‍රම රාශියක් තියෙනවා, ගණනාවක් තියෙනවා. ඒකින් එක කොටසක් අපි අද මේ ප්‍රගුණ කරන්න යන්නේ. ඉතින් දැන් මම මේ ටික වෙලාවක් මම හිතන්නේ මෙච්චරයි නෑ කියලා තවත් ඉතින් කිය යුතු කරුණු රාශියක් තියෙනවා. නමුත් මේ භාවනාවට ටිකක් වෙලා යනවා. ටිකක් අපි පොඩි සාකච්ඡාවක් කරන්න ඕන නිසා මම මේ භාවනාව දැන් මෙතනදී පටන් ගන්නම්. මේ හැබැයි මේ ගයිඩ් කිරීම දැන් මේ වගේ එකකට මම ගයිඩ් කරන්න වෙනවා ටිකක්. ඊට පස්සේ බොහෝ අනිත් භාවනාවලදී ගයිඩ් කිරීමක් මම කරන්නේ මේ ඇයට කියන්න ඕන මූලික කාරණා හොඳට පැහැදිලි කරලා තේරුම් කරගත්තයින් පස්සේ තනියෙන් භාවනා කරන්න ඕන. මේ වගේ අවස්ථාවකත් ඒකට හේතුව මේ භාවනාවේ කාර්මුණක් තමයි සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු කරන එක. කාර්මුණක් නේ අවසාන අරමුණ වටිනාම එක. ඒක තමයි සතිය තියාගන්න ඕන, සමාධිය තියාගන්න ඕන. සමාධිය දියුණු වෙන්නේ නැහැ, සතිය දියුණු වෙන්නේ නැහැ. කාගේ හරි හඬකට අහුම්කන් දුන්නොත්. මේ කවුරු හරි කියනකන් දෙයක් බලාගෙන හිටියොත් එහෙම තමන්ගේ සිහිය දියුණු වෙන්නේ නැහැ. තමන්ගේ සමාධිය දියුණු වෙන්නේ නැහැ. තමන්ගේ ප්‍රඥාව දියුණු වෙන්නේ නැහැ. දැන් මූලිකව මුලින් අපිට මේ මඟ පෙන්වීම කරන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව වගේ ඉතින් කොහොමද කරන්න වෙනවා. නමුත් ඔබලත් ඒ කටයුත්ත කරන්න ඕනේ කොහොම හරි. ඉතින් දැන් අද එහෙමනම් මුලින් අපි පටන් ගමු. දැන් මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරලා පැය භාගයක්මාරක් යාවි. කවුරුත් පහසුවෙන් වාඩි වෙන්න. මේ පුටුවක වාඩි වෙනවා නම් කවුරුත් මේ ඉතන උතාම හොඳයි. මේ ඇඳි පුටුවක වාඩි වෙනවා නම් සෝපාවක වගේ වාඩි වුණාම හරි අමාරුයි. ඒ කෙනාට ලේසියෙන් මේ සමාධියක් පිහිටින්නේ නැහැ යට. සතියක් පිටවා ගන්න හරි අමාරුයි. හේතුව කොන්ද කෙලින් නැහැ. එයාට පහසුව නැහැ. හොඳ පහසු ඉරියව්වෙන් වාඩි වෙන්න. පුටුවක ඉඳගත්තර කමක් නැහැ. කකුල් දෙක හොඳට බිම ගෑවෙන්න මේ පහසු විදිහට ඉඳ ගන්න. එහෙම නැත්නම් කවුරු හරි පහසු නම් බිම ඉඳගත්තර කමක් නැහැ. නමුත් අපහසුවෙන් නම් ඉන්න එපා. අපහසුවෙන් නැතුව හොඳ පහසුවෙන් ඉන්න. කොන්ද කෙලින් තියාගෙන හොඳට Tamanට පහසු සුවයක් පහසුවක් දැනෙන විදිහට වාඩි වෙන්න. එතකොට තමයි මේ කයට අපි යොමු කරන අපේ අනවශ්‍ය විදිහට මේ යොමු කරන්න වෙන සිහිය මේකට යොමු වෙන්නේ ඒකට කයට නෙවෙයි මේක යොමු කරන්න ඕනන්නේ. අත් වශයෙන් මේ කියන කාරණේටයි. මේ අරමුණටයි සිහිය යොමු වෙන්න ඕනන්නේ. ඒ අරමුණට සිහිය යොමු වෙන්න නම් කය පැහැදිලි හොඳට මේ සුවයෙන් පහසුවෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳට කවුරුත් පහසුවෙන් වාඩි වෙන්න. වාඩි වෙලා දැන් එහෙමනම් අපි භාවනා පටන් ගමු. කවුරුත් එහෙනම් දැස පියාගෙන කය ඍජුව කෙලින් තියාගෙන ඊටාව පහසුවෙන් වාඩි වෙලා හොඳින් දීර්ඝ හුස්ම දෙකක් අරගෙන ශරීරයත් තමන්ගේ කයත් මනසත් දෙකම සැහැල්ලු කරන්න. දැන් මම අර මුලින් කිව්වා වාගේ තමන් කවුරුත් ඔබේ ජීවිතයේ අමතක කරන්න බැරි හදවතට පුදුම විදිහේ කරුණාවක් දැනෙච්ච මේ මෛත්‍රියක් දැනෙච්ච සෙනෙහසෙන් හදවත පිරී ඉදිරියේ ගිය මොහොතක් සිහිපත් කරගන්න. හැබැයි ඒක තම බිරිඳ හරි ස්වාමියා හරි බොහෝ දුරට වෙනත් විරුද්ධ පාක්ෂික ලිංගිකත්වයක් තියෙන කෙනෙක් හරි පිළිබඳව සිහි කරන්න එපා. එහෙම නැතු දරුවෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ හිතවතෙක් වෙන්න පුළුවනි. එහෙමත් නැතිනම් සුරතලෙක් වෙන්න පුළුවන්. මේ වගේ සත්වයක් සම්බන්ධව පුජ්‍යලයක් සම්බන්ධව මතු වුණ කුමක් හෝ මේ හදවත පිරී ගිය මෛත්‍රියෙන් සෙනෙහසෙන් පිරී ගිය හදවත ඇතුළෙන්ම මතුවට එන සිතවිල්ලක් මොහොතක් ඔබේ සිහියට නගා ගන්න. දැන් හිතන්න ඒ ආදරයෙන් අප්‍රමාණ වූ ආදරයෙන් ඔබේ හදවත පිරීලා තියෙන්නේ කියලා හිත පිරීලා තියෙන්නේ කියලා. ඒ හැඟීමෙන් යුතුව දැන් එහෙමනම් අපි විතම් පටන් මේ වාඩි වී සිටින ආසනයේ ඉඳලා
පළමුවෙන් ඔබේ සිහිය අරගෙන එන්න මේ වාඩි වී සිටින ආසනයේට තමන් කුමක් හෝ වාඩි වී සිටින මේ ආසනයේ පුටුවක් වෙන්න පුළුවන්. පොළොවේ නම් අපි ඉඳගෙන ඉන්න කුෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම ඉඳගෙන පහසුවෙන් වාඩි වෙ ඉන්න ඉරියව්වට ආසනයේට සිහිය අරගෙන ඇවිල්ලා දැන් මෙහෙම හිටන්න. පළමුවෙන් වගේ මෛත්‍රිය අපි පතුරවමු. මේ තමන් සිටින කාමරය තුල තමන්ට පෙනෙන නොපෙනෙන කොතෙකුත් සත්‍යයන් සිටින්න පුළුවන්. දැන් සිහියට නගා ගන්න මේ මුළු එංගලන්තේ පුරා විශාල මහා නගර කුඩා නගර ගම් දනව් සිසාරා යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. හරියට ඔබ තුළින් ආලෝකයක් විහිදෙනවා වගේ කිරණක් විහිදෙනවා වගේ මේ හැඟීම හිත පුරවාගෙනම හදවතින්ම අවංකවම 100%ක්ම අවංකවම උපරිමයෙන්ම මේ සිතවිල්ල පතුරවන්න. ඒ සමගම ඔබේ හිතේ විශාල සතුටක් ප්‍රීතියක් මෝදු වෙන හැටි හිත සතුටින් පිරී යන හැටි හොඳින් අත්විඳින්න. මේක තමයි ඊටාම අවශ්‍ය දේ. අර සිතවිල්ල මත ශ්‍රීපත් කරනකොට මෛත්‍රිය පතුරවන විට හිත සම්පූර්ණයෙන්ම සතුටින් පිරී යා යුතුයි. මෛත්‍රියෙන් පිරී යා යුතුයි. ඒක හිතටත් දැනිය යුතුයි. කායටත් දැනිය යුතුයි. ඒ සිතවිල්ලෙන්ම හරියට ශරීරයෙන් කිරණක් විහිදෙනවා වගේ ඔය කියන ප්‍රදේශේ පුරාවටම තමන්ගේ මෛත්‍රිය පතුරවන්න. හැකිනම් මෙහෙමත් හිතන්න. ඔබේ ශරීරයේ දැන් ඔය ඉඳගෙන ඉන්න තැන කොහොම වුණත් ටිකෙන් ටික ඉහළට ගිහිල්ලා හරියට මේ ඉරෙන් ආලෝකය එනවා වගේ සඳෙන් ආලෝකය එනවා වගේ ඔබ ඉහළට ගිහිල්ලා දැන් මේ එංගලන්තේ පුරාවට මෙන්න සත්‍යයන්ට මෛත්‍රිය පතුරවුවා කියනකොට මේ සෑම මුළු ප්‍රදේශයටමයි තියෙන විදිහට කිරණක් හැරුවා වාගේ හිරු කිරණ බෙදා හැරියා වාගේ මෙත් සිත පැතිරෙන විදිහට එහෙම සිතවිල්ලක් රූපයක් හිතේ මවාගෙන මෛත්‍රිය පතුරවනවා. ඊළඟ තවත් ඉහළට ගිහිල්ලා මෙහෙම හිතන්න. ඊළඟට මේ මුළු එක්සත් රාජධානිය පුරාම එංගලන්තය, වේල්ස්, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය ආදී මේ සියලු රටවලින් රටවල් වලට අයිති එක්සත් රාජධානිය. මේ රාජධානි පුරාම සිටින යම්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඊළඟට මේ මුළු යුරෝපේ පුරාම මහා විශාල රටවල්, විශාල නගරවල්, කුඩා ගම්දනව් පුරා සිසාරා සිටින, ඒ වගේම ජලාශ මේ අහස පුරා සිටින යම්තා යුරෝපේ පුරාම සිටින යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා.
ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දැන් ඔබ හිතන්න තවත් ඉහළ අහසේ ඉහළටම ගිහිල්ලා දැන් මේ මුළු පෘථිවියම ඔබට දිස්සනවා කියලා. උඩ ඉඳලා බලනකොට ඔබ රූප වලින් දැකලා ඇති මේ පෘථිවිය පේන හැටි. ඒ විදිහට දැන් මේ මුළු පෘථිවියම ඔබේ මෛත්‍රියෙන් පුරවා හරින්න. මේ මුළු මිහිතලයේ පුරාම මේ මහත් දීප සියල්ල පුරාම මේ පොළොව තලයේ පුරාම සිටින. ඒ වගේ මේ මහා සාගරවල සිටින. මේ මහා අවකාශය තුල ආකාශය තුල සිටින යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. හරියකට මහා විශාල භාජනයකින් වහනවා වාගේ මේ මුළු ලෝකෙම වැසී යන ආකාරයෙන් මෛත්‍රියෙන් මේ මෛත්‍රී මහා විශාල භාජනයක් කියලා හිතාන මේ පෘථිවිය වතුර වහන්න පුළුවන් කියලා හිතාගෙන ඒ මෛත්‍රිය සිටින් මේ පෘථිවි තලයේම ආවරණය කරන්න. එහෙම හිතාගෙන හිතන්න මේ පෘථිවිය තුල සිටින සියලුම අපා දෙපා සිව්පා බහුපා සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දැන් ඊළඟට මේ ලෝකයෙන් එළියට ගිහිල්ලා අපි මේ මුළු ලෝක ධාතුව තුලම මේ අපි ඉන්න ලෝක ධාතුවේ තල 31ක් තිබෙනවා. ඒ 31 තලයක් තුල අවීචයේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම සිටින යම් තා කපා දෙපා සිව්පා බහුපා සප්ත වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්ව වර්ගයා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ඊළඟට මේ ලෝක ධාතුව තුළ වගේම මේ ලෝක ධාතුව වැනි තවත් අසංඛ්‍ය ගණන් අනන්ත අප්‍රමාණ ලෝක ධාතු මේ විශ්වයේ පුරා පැතිර පවතිනවා. ඒ ලෝක ධාතු වල යම් තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයාට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දැන් ඔබේ සිහිය නැවතත් තමන් වාඩි වී සිටින අසුන්ගෙන සිටින මේ ආසනයට රැගෙන එන්න. එහෙම හිතලා දෙන්න අරගෙන ඇවිල්ලා සිහිය පිහිටුවාගෙන දැන් අපි දස දිශාවටම නැවතත් මෛත්‍රී පතුරමු. දැන් මෙහෙම හිතන්න මා මේ අසුන්ගෙන සිටින ආසනයේ සිට උතුරු දිශාවේ අනන්ත විශ්වයේ දක්වා
යම්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඊළඟට මා මේ අසුන්ගෙන සිටින ආසනයේ සිට ඊසාන දිග දිසාවේ අනන්ත විශ්වයේ දක්වා යම්තා කපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඊළඟට මා සිටින මේ වාඩි වී සිටින ආසනයේ සිට නැගෙනහිර දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලු සත්වයෝම සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. දැන් මම මේ වාඩි වී සිටින ආසනයේ සිට ගිනිකොන දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. දැන් දකුණු දිශාවට මා සොංගෙන සිටින මේ ආසනයේ සිට දකුණු දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම්තා අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිනම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පතුරවනවා පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. දැන් මා මේ අසුන්ගෙන සිටින ආසනයේ සිට නිරිත දෙක දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම්තා කපා දෙපා සිව්පා බහුපා සත්වයෝ සිටිනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත මෛත්‍රී සිත පතුරවනවා පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
ඊළඟට බස්නාහිර දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිත්නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට මම මේ වාඩි වී සිටින ආසනයේ සිට වයඹ දිශාවට වයඹ දිශාවේ අනන්ත අවකාශය දක්වා විශ්වයේ දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිත්නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට මා මේ වාඩි වී සිටින ආසනයේ සිට කුඩ දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිත්නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දැන් යට දිශාවේ මා මේ අසුන්ගෙන සිටින ආසනයේ සිට යට දිශාවේ අනන්ත විශ්වයේ දක්වා යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිත්නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ මෙත් සිත පැතිරේවා. අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. සියලු සත්වයෝම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. දැන් මා අවට හාස්පත්වම සිතාරා මේ දස දිශාවන් වලම ඒක හොඳින් සිහියෙන් නගා ගන්න. ඔබ අවට කිසිම අවහිරතාවයක් නැතුව මුළු අවකාශය පුරාම හිස් අවකාශයක් කියලා හිතා ගන්න. ඔබ අහසේ කිසිවක නොගැටෙන තැනක ඉන්නවා කියලා හිතා ගන්න. මුළු අහස පුරාම අවකාශය පුරාම දස දිශාවෙම සිටින සියලුම සත්ව වර්ගයාට යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටිත්නම් ඒ සියලුම සත්ව වර්ගයා හට මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පැතිරේවා. ඒ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. නැවත නැවතත් මාගේ අප්‍රමාණ වූ මෙත් සිත පතුරවනවා. ඒ මෙත් සිත පැතිරේවා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා.
දැන් මේ සත්ත්ව සංඥාවන් සියල්ල හිතින් අයින් කරන්න. අපා දෙපා සිව්පා බහුපා කියලා කිසිම සත්වයක් නැහැ කියලා හිතන්න. සියලුම සත්ත්ව සංඥාවල් පුජ්‍යල සංඥාවන් සියල්ලම හිතින් අයින් කරලා මේ අනන්ත විශ්වය විතරයි සම්පූර්ණයෙන්ම හිස්සු නිල් අවකාශයේ විතරයි කියන අදහස හිතේ තියාගෙන නැවතත් හිතෙන් සිහි කරන්න මෛත්‍රිය පතුරවන්න. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සත්‍ය සංඥාව වයින් කරලා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. දැන් මේ නිදහස් හිස් සිටින් යුක්තව ටික වෙලාවක් බොහෝම නිසංසලේ ඉන්න.